Sadhu, sadhu, sadhu. Namaskara veva buduruvanata samada budu himi sarana yami. Namaskara veva damruvanata samada sadham sarana yami. Namaskara veva sangharuvanata samada mahasangha sarana yami. Namaskara veva තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, සුන්දර වූ වස්සානිය තුල ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කළ ඒ නික්ලේශී මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා, ඒ චරිත කතා, ඒ රහතන් වහන්සේලා ගැන ඉගෙනගෙන අපට මේ ගෞතම බුද්ධ ශාසනයේ ඒ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි හිත පහදවා ගන්නට. මේ සුන්දර වස් කාලය කියලා කියන්නේ ඒ නිකලෙස් රහතන් වහන්සේලා බිහි වුණු කාලය. ස්වාමීන් වහන්සේලා වස්වසලා ඒ වස් කාලය තුල තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් කැප කළා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් විදිහට ඒ රාග, ද්වේෂ, මෝහ මුලින්ම දුරු කරලා නිකලෙස් සිතක් ඇති කරගත්තා. අන්තිම සිරුර දරාගෙන වැඩ සිටින්ට වෙරවීරියක් ගත්තා. ඒ රාග, දේශ, මෝහ දුරු කරපු ඒ නිකලෙස් මුනිවරයන් වහන්සේලා නිසා මේ ගෞතම බුද්ධ ශාසනය ඒකාලෝකමත් කළා. මේ ගෞතම බුද්ධ ශාසනය සෝභමාන කළා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය ඒ නිකලෙස් රහතන් වහන්සේලා, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, මහා කොට්ටිත, මහා කච්චායනාදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා ගෙන් පැවතගෙන එන ඒ ශ්‍රාවක සංඝරත්නය අපි සරණ යන්නේ. ඒ ශ්‍රාවක සංඝරත්නය අපි සරණ යන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආදී සංඝ ගුණ සජ්ජායනා කරලා. අද දවසේ මේ ගෞතම බුද්ධ ශාසනයේ අන්තිම සිරුර දරාගෙන වැඩ සිටිය ඒ නිකලෙස් රහතන් වහන්සේ නමක් වන ඒ ගවම්පති රහතන් වහන්සේ ගැනයි අද ඔබ ඉගෙන ගන්නේ. පින්වත්නි, අපි දන්නවා අපි හැමෝගෙම ජීවිතේ යට ගියා වූ අතීත කතාවක් අපි හැමෝටම තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියානම්, භාග්‍යතුන් වහන්සේ අද අපිට මුණ ගැහුණා නම් අපිට කියාවේ අපගේ අතීත කතාව අපිට පෙන්වලා දෙනවා. ඔබ මෙන්න මේ විදිහට ඉපදිලා හිටියා. ඔබ මේ විදිහට හිටියා. මේ විදිහට මේ බුද්ධ ශාසන පහු කළා කියලා අපිට පැහැදිලි වෙනවා. බුද්ධ දේශනා අධ්‍යයනය කරනකොට භාග්‍යතුන් වහන්සේ ළඟට නොයෙකුත් උපාසක උපාසිකාවන්, ශ්‍රාවක ශ්‍රාවිකාවන් පැමිණෙනවා. භාග්‍යතුන් වහන්සේ සමහර අයට ඔබ මෙන්න මේ විදිහට අතීතයේ හිටියා. ඔබ මෙන්න මේ විදිහට අතීතයේ මෙන්න මේ දේවල් කළා.
මෙන්න මේ පින්කම් කළා සුගතිය ගියා. මෙන්න මේ දේවල් කළා පාපී දේවල් කළා දුගතිය ගියා කියලා පෙන්වලා දීපු අවස්ථා බුදු දේශනා පුරාවටම තියෙනවා. පින්වත්නි, මේ ගවම්පති රහතන් වහන්සේගේ අතීත ජීවිත කතාව හරි සුන්දරයි. කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ හංසවති නුවර එක්තරා කුලගයක තරුණ ළමයෙක් තමගේ ජීවිතයට බොහෝ පින් රැස් කරගෙන බලාපොරොත්තුවක් ඇති කරගත්තා. මටත් කවර නම් හෝ බුද්ධ ශාසනයක නිකලෙත් රහතන් වහන්සේ නමක් වෙන්න තියෙනවා නම් හොඳයි කියලා. ඒ ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ ප්‍රාර්ථනාව මුදුන් පමුණවා ගැනීමට නොයෙකුත් පුණ්‍ය ධර්මයන් රැස් කරලා සුගතියේ මරණින් මත්තේ සුගතියේ ඉපදුනා. කාලයේ ඇවෑමෙන් සිකී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. සිකී බුද්ධ ශාසනය තුල මේ කුල පුත්‍රයා ඉපදිලා ඒ කාලෙත් බොහෝ පුණ්‍ය ධර්මයන් කළා. මේ පුණ්‍ය ධර්මයන් කරන්නේ අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කාලේ ඇති කරගත්තු ප්‍රාර්ථනාව. කුමක්ද ඒ ප්‍රාර්ථනාව? බුද්ධ ශාසනයක නිකලෙස් රහතන් වහන්සේ නමක් වීම. සිකී බුද්ධ ශාසනයෙත් ඉපදිලා නොඑක ආකාරයේ පින්දහම් කළා. ඒ අතර ඒ බුදුරජාණන් වහන්සේට නිල් කටරළු මලක් පූජා කරා. ඒ නිල් කටරළු මල පූජා කරලා ඒ පුණ්‍ය විපාකයෙන් ආයමත් කල්ප ගණනාවක් මරණින් මත්තේ සුගතියේ ඉපදුනා. ඒ ඉපදිලා ආයමත් කොණාගමන බුදුරජාණන් වහන්සේගේ කාලේ ආයමත් මනුස්ස ලෝකේ ඉපදුනා. ඒ කාලේ කොණාගමන බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයට ඡත්‍රයක් පූජා කරා. ඔබ දැකලා ඇති ඒ ධාතුන් වහන්සේලාට ආරක්ෂාවට ඡත්‍ර පූජා කරලා තියෙනවා. ඒ කියන්නේ පැරණි සෑයවල වල ඒක අපිට දකින්න ලැබෙනවා. වර්තමානයේ නම් ඒක දකින්න ලැබෙන්නේ. ඔබ දැකලා ඇති පැරණි සෑයවල වල ඒ ගරා වැටුණු සෑයවල වල ඒ ඡත්‍ර අපට දකින්න ලැබෙනවා. ඒ වගේම කොණාගමන බුදුරජාණන් වහන්සේට ලස්සන මනරම් වේදිකාවක් හදලා පූජා කරා. මේ හිත පහදවගෙන කරන පින්කම්, හිතේ පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් බුදු කෙනෙකුට කරන පූජාවන්, එන ඒ බුදු කෙනෙක් උදෙසා කරන වන්දනාවන්, බුදු කෙනෙක් උදෙසා කරන යම් දෙයක් ඇද්ද ඒක බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ කරන දේ අපිව සුගතිය කරා රැගෙන යනවා. ඒ කරන දේ අපව නිවන කරා රැගෙන යනවා. බොහෝ කාලයක් තිස්සේ කරන ලද ප්‍රාර්ථනාවක් බුදුන් පමුණවා ගැනීමට දරන උත්සාහය මොනතරම් වටිනවද? මේ බලන්න අපේ ජීවිතේ අපිත් නොයෙකුත් ආත්ම භාවවල නොයෙකුත් බුද්ධ ශාසනවල නොයෙකුත් පින්කම් කරන්න ඇති. ඒ කරන පින්කම් වල බලයෙන් අපි මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ දුර්ලභ මනුස්ස ජීවිතය අපි ලබා ගත්තේ. අපිට මේ ධර්මය අහන්න, අපිට මේ ධර්ම ඉගෙන ගන්න, ඒ ධර්මයේ සාකච්ඡා කරන්න, ඒ රහතන් වහන්සේලා ගැන කතා කරන්න, ඒ රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න අපිත් යම් පිනක් සිද්ධ කරගත්තා. අපිත් බොහෝ පින් කළා. ඉතින් අපි හිත පහදවා ගන්න ඕනි. ඒ රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නකොට අපට සංඝ ගුණමයි සිහි වෙන්නට ඕනි. ඒ බුදුරන්සේ කෙරෙහි ගෞරවය තියනවා වගේම, ධර්මයේ කෙරෙහි ගෞරවය තියනවා වගේම, ඒ ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි අපමණ ගෞරවයක් අපි තුළ ඇති වෙන්නට ඕනි. ඒ තෙරුවන් කෙරෙහි පැහැදීම අප කෙරෙහි නිරන්තරයෙන් තියෙන්නට ඕනි. දැන් බලන්න මේ කොණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ ඒ ධාතු සෑයට ඡත්‍රයක් වේදිකාවක් හදලා පූජා කරලා
ඒ පින් බලයෙන් සුගතිය ඉපදුනා. කාලයක් යැවීමෙන් ආයමත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් තියෙන කාලේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් කාශ්‍යප බුද්ධ ශාසනය පිහිටුවේ. කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ කුල පුත්‍රයා, ඒ කියන්නේ මේ ගවම්පති රහතන් වහන්සේගේ අතීත ජීවිත කතාව මේ සාකච්ඡා කරන්නේ. ඒ අතීතයේ ඒ ආකාරයෙන් මේ කුල පුත්‍රයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රහතන් වහන්සේ නමකට මහරි කියන ගහේ අතු කඩලා දඬු කැබිලි 4ක් අරගෙන කුටියක් හදලා පූජා කරා. බලන්න මහා සංඝරත්නය විසහිලා, රහතන් වහන්සේ නමක් විසහිලා සිව් දිසාවෙන් වඩින මහා සංඝරත්නයට කුටියක් හදලා පූජා කරනවා කියන්නේ ඒක මහා පින්කමක්, මහා පිනක්. ආවාස සෙනසුන් දන් දෙනවා කියලා කියන්නේ සියල්ල දන් දුන්නා හා සමානයි. අපට මේ විදිහට මහා සංඝරත්නය විසහිලා කුටි සෙනසුන් හදලා පූජා කරනවා කියලා කියන්නේ ඒක අපිට බොහෝ කාලයක් මෙලෝ සැප, පරලෝ සැප ලබන දෙනවා. ඒ වගේ දා මේ කුල පුත්‍රයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ රහතන් වහන්සේ නමකට කුටියක් හදලා පූජා කරා. හැබැයි අද ඔබ හදන කුටි සමහර විට සිමෙන්ති, වැලිගල්, උළුගඩොල් මේවා හොයාගෙන වෙහෙස මහන්සි වෙලා, ගොඩාක් වෙහෙස මහන්සි වෙලා අද වර්තමානයේ මහා සංඝරත්නයට කුටි හදලා පූජා කරන්නේ. එදා තිබුණු සම්පත් වලින් දඬු කැපිලි 4ක් අරගෙන හිත පහදවගෙන කුටියක් හදලා පූජා කරා. ඒ පිණින් චාතුම් මහරජක කියන දිවි ලෝකේ ඉපදුනා. ඒ ඉපදුනා ඒක විමානය බවට පත් වුණා, සේරිස්සක කියන විමානය. මේ දිව්‍ය පුත්‍රයා සේරිස්සක කියන විමානය තමයි වාසය කරන්නේ. ඒ රහතන් වහන්සේ නමට කුටියක් හදලා පූජා කරපු පුණ්‍ය විපාකයෙන්. ඒ කාශ්‍යප බුද්ධ ශාසනයත් ටිකෙන් ටික ගෙවිලා ගියා. මේ කුල පුත්‍රයා ගෞතම බුද්ධ ශාසනයේ මේ තුන් ලෝක මෙලිය කර ඒ දෙව් මිනිසුන්ගේ හිරු මඩල බඳු වූ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණු සමයේ බරණැස් නුවර ඉපදුනා. බරණැස් නුවර ඉපදුනේ ගවම්පති කියන නමින්. බලන්න මේ ගවම්පති රහතන් වහන්සේගේ අතීත ජීවිත කතාව. මේ ගෞතම බුද්ධ ශාසනයේ ඉපදෙන්න අර කරපු පින් හේතු වුණා. ඒ කාලේ ඉපදිලා භාග්‍යතුන් වහන්සේ දෙවිමිනිස් ලෝකයාට ධර්මයේ දේශනා කරමින් චාරිකාවේ වඩිනවා. මේ ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම රහත් සැටනම බිහි වුණා. ඒ අතර යසකුල පුත්‍රයා යාළුවෝ 54 දෙනා මේ බුද්ධ ශාසනයට එකතු වුණා. යසකුල පුත්‍රයාගේ යාළුවන් අතර මේ ගවම්පති කුල කුමරුවා, එහෙම නැත්නම් මේ යහළුවා භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. විමල, සුබාහු, පුන්නජී, ගවම්පති කියන මේ යාළුවෝ 4 දෙනා. ඒ ඇවිදිලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගත්තා. ධර්මය ඉගෙන ගත්තා. මේ ගෞතම බුද්ධ ශාසනයේ උත්තම පැවිදිභාවය ලබා ගත්තා. ඒ උත්තම පැවිදිභාවය ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේ නිකලෙස් රහතන් වහන්සේලම බවට පත් වුණා. ඒ ගවම්පති රහතන් වහන්සේ අරහත්ත්වය කරා රැගෙනීමට පෙර කළ පින් අපමණ ලෙස බලපෑවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් කළ තිබීම. ඒක මංගල කාරණයක් විදිහට වදාලා. අපි හැමෝගෙම ජීවිතයේ අතීත කතා බලනකොට අපි නිරේ ඉපදුනා. අපි තිරිසන් ලෝකෙ ඉපදුනා. പ്രേත ලෝකෙ ඉපදුනා. ගෙවාගෙන ආපු සසර මෙපමණකයි කියලා කියන්න බෑ. ඒකයි භාග්‍යවතුන් වදාළේ අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ ආරම්භක කෙලවරක්, පටන්ගත්තු කෙලවරක්, අවසානයක් දකින්න බෑ. දැන් බලන්න අපි
ජීවිත කතාවේ අපි හැමෝගෙම අපි හැම දිනාටම මේ විදිහට ජීවිත කතාවල් තියෙනවා. ඒ හැම රහතන් වහන්සේ නමකටම මේ වගේ අතීතයේ ගෙවුනා වූ සුන්දර යට ගියා වූ ජීවිත කතාවල් තියෙනවා. ඒ හැම රහතන් වහන්සේ නමක් ගැනම සාකච්ඡා කරනකොට ඒ රහතන් වහන්සේලා මේ ගෞතම බුද්ධ ශාසන රහත්ත්වයටපත් වෙන්න කරපු පින්කම් යපදාන පාළියේ ලස්සනට විස්තර කරලා තියෙනවා. මේ ආකාරයට ඒ ගවම්පති රහතන් වහන්සේගේ අතීත කතාව විස්තර වෙන්නේ ඔය ආකාරයට. ඉතින් මේ බුද්ධ ශාසනය ඒකාලෝකමත් කළ මේ ගවම්පති රහතන් වහන්සේ මහා 이르දි බල සම්පන්නයි. මේ රහතන් වහන්සේ දවසක් ස්ථානයක වැඩ සිටින විට සරබූ කියන ගඟේ ඒ මහා සැඩ පහර තමන්ගේ 이르දි බලයෙන් නතර කරන්න පුළුවන් මහා 이르දි බල සම්පන්න රහතන් වහන්සේ නමක්. ස්වාමීන් වහන්සේලා විවේකයෙන් වැඩ සිටිනකොට ඒ ගංගා නදි තීරයේ සරබූ ගන්තිරේ වැඩ ඉන්නකොට සාමණේර ස්වාමීන් වහන්සේලා එදා මහ වැස්සක් වැස්සා. ස්වාමීන් වහන්සේලා බයින් තැති ගැනීමෙන් කෑ ගැහුවා. ඒලයි භාග්‍යවතුන් වහන්සේ බැලුවා මොකද මේ කෑ ගහන්නේ කියලා. මහා වැසි ඇදහැලෙන විට ගංගාවේ වතුර ක්‍රමයෙන් වැඩි වෙනවා. එදා සරබූ ගංගාවේ ජලය ක්‍රමයෙන් වැඩි වෙනකොට අර ස්වාමීන් වහන්සේලා ඉන්න පැත්තට වතුර පාර එනවා. ඒලයි භාග්‍යවතුන් වහන්සේ ගවම්පති රහතන් වහන්සේ එමතුවා. බලන්න අර ස්වාමීන් වහන්සේලා බේරගන්න. ඒ ගවම්පති මහරහතන් වහන්සේ දා ඉදිරිපත් වෙලා සරබූ කියන ගඟේ වේගින් එන සැඩ පහර ඒ ජල කඳ තමන්ගේ 이르දි බලයෙන් නතර කළා. එදා ඒ ස්වාමීන් වහන්සේලා ඒ සැඩ පහරෙන් ඇතිවෙන බිය තැති ගැනීම දුරු කළා. ඊතරම් මහා බල සම්පන්න රහතන් වහන්සේ නමක් ගවම්පති රහතන් වහන්සේ කියලා කියන්නේ. ඒ වගේ මේ ගවම්පති මහරහතන් වහන්සේට ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඒ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ තමයි මහා නාග කියන රහතන් වහන්සේ. දැන් බලන්න ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය අත්තා හිතාය සුඛාය දේව මනසා. චරත භික්ඛවේ චාරිකම් මේ ධර්මචාරික හැසිරෙන්න දේව මිනිසුන්ගේ යහපත උදෙසා අත්තා හිතාය සුඛාය තමන්ගේ යහපතත් අන් අයගේ යහපත වෙනස මේ විතර ධර්මචාරිකාවේ හැසිරෙන්න කියලා වදාලා. ඒ අවදාන ශාසනාව පිළි අරගෙන ගවම්පති රහතන් වහන්සේ ධර්මචාරිකාවේ වැඩියා. ඒ ධර්මය ශ්‍රවණය කරපු එක්තරා බ්‍රාහ්මණ පවුලක කුල පුත්‍රයෙක් ඒ මහා නාග කියලා ඒ ගවම්පති රහතන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මය ශ්‍රවණය කරලා ඒ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. ඒ මහා නාග මහරහතන් වහන්සේ ලස්සන ධර්ම කරුණු වගේක් විස්තර කරනවා. ඒ මහා නාග රහතන් වහන්සේ කියලා කියන්නේ ගවම්පති රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක්. ඒ මහා නාග රහතන් වහන්සේ ලස්සන ධර්ම කාරණාවක් විවර කරනවා. පැහැදිලි කරනවා මේ බුද්ධ ශාසනයේ සබ්‍රහ්මචාරින් වහන්සේලාට යම් කෙනෙක් ගෞරවයක් යටහත් පහත්කමක් ඇවතුම් පැවතුම් දක්වන්නේ නැත්නම් හරියට ඒක කොහොමද කුණු වෙච්ච බීජයක් රෝපණය කළා වගේ කියනවා. පින්වත්නි ඔබ අහලා ඇති අස්වැන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් යම් බීජයක් වපුරනවා නම් ඒක සරු බීජයක් වෙන්න ඕනි. සරු බීජයේ සරු අස්වැන්න ලැබෙනවා. නමුත් කුණු වෙච්ච බීජයක් යම් කුඹුරක වැපරුවොත් එහෙම නැත්නම් යම් භූමියක රෝපණය කරොත් එහි අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. හේතුව බීජය කුණු නිසා. ඒකේ ඵලදාව ගන්න තරම්
සැකසිච්ච දෙයක් ඒ බීජය තුල නැහැ. ඒ වගේ කියනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි යම් කෙනෙක් ගෞරවයක් නැත්නම් කුණු වෙච්ච බීජයක් කුඹරක හිටිය වගේ ප්‍රතිඵලයක් ගන්න බෑ කියනවා. එහෙනම් මේ බුද්ධ ශාසනයේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ගරුසරු දැක්වීම යටහත් පහත් ඇවතුම් පැවතුම් ඇතිවීම මේ බුද්ධ ශාසනයේ යම් විපුල ප්‍රයෝජනක් ලබා ගන්න මූලිකම සුදුසුකමක් බවට පත් වෙනවා ගරුසරු ඇතුව වාසය කිරීම. එහෙනම් මේ ගරුසරු ඇතුව වාසය කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. ඒ ධර්මයට, ඒ ශ්‍රාවක සංඝරත්නයට. ඒ වගේම රහතන් වහන්සේ විස්තර කරනවා වතුර සිඳී යන දිය විලක මත්ස්‍යෝ යන්සේද ආන්නේ වගේ කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලාට ගෞරවය දක්වන්න නැත්නම් ආන්නේ වගේ කියනවා. දැන් බලන්න වතුර ටිකක් හිඳීගෙන යන විලක ඉන්න මත්ස්‍යෝ උන් මරණ බයෙන් තැති ගන්නවා. වතුර තමයි උන්ගේ ජීවිතය. බලන්න ජලාශයක මත්ස්‍යෝ පීන ඉන්නකොට වතුර තියෙනකොට මේ මත්ස්‍යන්ට හරි සතුටුයි. උන්ගේ ජීවිතයට ආරක්ෂාවක් තියෙනවා. රැකවරණයක් තියෙනවා. වතුර හිඳින්න උන්ගේ ජීවිතයට අනාරක්ෂාවක් තියෙන්නේ. බයත් ඇති ගැනීමක් තියෙන්නේ. ආන්නේ වගේ කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලාට ගරුසරු නැත්තම් ජලාශයක වතුර හිඳුණු මත්ස්‍යෝ වගේ කියනවා. බයෙන් තැති ගැනීමෙන් බීතියෙන් කියන වාසය කරන්න වෙන්නේ. ඒ රහතන් වහන්සේ තවදුරටත් විස්තර කරනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලාට යටහත් පහත් ගෞරවයක් නැත්නම් නිවනින් ඈත් වුණා කියලා කියනවා. නිවනට බොහෝ දුරසේ වාසය කළා කියලා කියනවා. නිවනට යම් කෙනෙක් ලං වෙනවා නම් ඒ නිකලස් චරිතයක් ඇති කරගන්න යම් කෙනෙක් උත්සාහ ගන්නවා නම් ආන්නේ උත්සාහය තුළ ඒ රහතන් වහන්සේලාට ඒ මාර්ගඵලලාභී සංඝ රත්නයේට ගරුසරු ඇතුව වාසය කරනවා. ඇවතුම් පැවතුම් ඇතුව වාසය කරනවා. එදා ඒ ශාසනය සෝමාන කළ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා කශ්‍යප, මහා කොට්ටිත, මහා කච්චායන ආදී ඒ නිකලස් මහරහතන් වහන්සේලායි අපි සරණ යන්නේ. ඒ රහතන් වහන්සේලා මුළු හදවතින්ම අපි සරණ යනවා. ඒකයි අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, ඒ ශ්‍රාවක සංඝරත්නය සරණ යනවා. ඒ තුන් සරණේ පිහිටීම අපේ ජීවිතේට මහා රැකවරණයක්, මහා ආරක්ෂාවක්, මහා සැනසෙල්ලක්. නිවනට හේතු වෙන මූලිකාංග, සෝතාපන්න වෙන්න මූලිකාංග තෙරුවන් සරණ යාම, ආරේකාන්ත සීලය, සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුගේ තියෙන ලක්ෂණ, සෝතාපට්ටි අංග කියලා විස්තර කරනවා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් ඒ රහතන් වහන්සේලා ගැන ඉගෙනගෙන, ඒ රහතන් වහන්සේලාගේ ගුණ ඉගෙනගෙන, අපි රහතන් වහන්සේලාගේ හිත පහදවා ගන්නවා නම් ඒ පැහැදීම අපිට මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵල නෙලා ගන්න, අපිට මේ බුද්ධ ශාසනයේ කෙරෙහිම හිත පහදවා ගන්න, ඒක අපට සාල රුකුලක්, සාල මෙහෙවරක් ඒකාන්තෙම සිද්ධ වෙනවා. ඒකාන්තෙම මේක සිදු වෙනවාමයි. ඒ පැහැදීම. ඒ පැහැදීම අපිට සුගතිය කරා යන්න පුළුවන්. ඒ පැහැදීම අපිට නිවන කරා යන්න පුළුවන්. නිවනින් අපි ජීවිත ගමන අවසන් කරනවා. මේ රහතන් වහන්සේලා අන්තිම සිරුර දරාගෙන වැඩ සිටියේ. ඒ රහතන් වහන්සේලා අපමණ වෙහෙසක් ගත්තා. දිවාරය නොබලා යා වීරියක් කළා. බලන්න එදා ඒ යාළුවෝ 4 දෙනා පුන්න, සුබාහු, විමල, ගවම්පති. ඒ යාළුවෝ 4 දෙනා අතර මේ ගවම්පති කියන යාළුවත් හිටියා. එතකොට මේ ගවම්පති රහතන් වහන්සේට ධර්මයේ හමු වෙන්න කල්යාණ මිත්‍ර උපකාර වුණා. එතකොට මේ බුද්ධ ශාසනය පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර මත. කල්යාණ මිත්‍ර මෙයයි යහපත, මෙයයි හරි දේ කියලා පෙන්වලා දෙනවා. යසකුල පුත්‍රයා කල්යාණ මිත්‍රයෙක් බවට පත් වුණා. ඒ කල්යාණ මිත්‍රයා නිසා තමයි ගවම්පති රහතන් වහන්සේට ගෞතම බුදුරජාණන්සේ මුණ ගැහුනේ. ඒ ගෞතම බුදුරජාණන්සේ මුණ ගැහුණු නිසා ඒ බුද්ධ ශාසනය පැවිදි වෙන්න ලැබුණා. ඒ පැවිදි වෙලා ඒ බුද්ධ පැවිදුනේ යම් අදහසක්ද ඒ අදහස් සඵල කරගන්න පුළුවන් වුණා. එන ඒ හැම දෙයකම පසුබිම උනේ කල්යාණ මිත්‍ර ඇසුර මතයි. කල්යාණ මිත්‍රා යම් තැනක ඇද්ද එතන ධර්මය අපිට ඇහෙනවමයි. කල්යාණ මිත්‍රයා නිසා
ධර්මය ඇහෙනවා. තමන් තුළින් දියුණු කරගන්නවා යෝනිසෝ මනසිකාරයත්. ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගන්නවා. ඒ කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මාන්ධ ප්‍රතිපදාව. මේ කරුණු 4 කෙනෙක් තුළ ඇති කරගත්තොත් ඒ කෙනා ඒකාන්තයෙන්ම නිවන කරා යනවා. තමන්ගේ ජීවිතය සැපසේ ජීවත් වෙන්න සලස ගන්නවා. මෙලොව පරලොව සැපසේ වාසය කරනවා. සතුටින් වාසය කරනවා. එතකොට මේ ගවම්පති රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ මහානාග රහතන් වහන්සේ තවත් ලස්සන කරුණු විස්තර කරනවා. යම් සාරවත් පොලක සරු බීජයක් වෙපරුවොත් තරුවසන්නක් ලැබෙනවා. ඒ වගේම සබ්‍රහ්මචාරින් වහන්සේලාට ගෞරවයෙන් වාසය කරොත් ආන්නේ වගේ කියනවා ජීවිතයේ සරු ප්‍රතිඵල සරු දේවල් ලබා ගන්න හැකි වෙනවා. ඒ වගේම විශාල ජලාශයක වතුර පිරිච්ච ජලාශයක මත්ස්‍යෝ වාසය කරන යන්සේද ආන්නේ වගේ කියනවා සබ්‍රහ්මචාරින් වහන්සේලාට ගෞරවයෙන් යටහත් පහසිතින් වාසය කරනකොට ගරුසරු දක්කලා වාසය කරනකොට තමන්ගේ ජීවිතේට ආරක්ෂාවක් රැකවරණයක් තියෙනවා. ඒ වගේම නිවනට ලං වුණා කියලා දේශනා කරනවා. දේශනාවේ පැහැදිලි කරනවා. යම් කෙනෙක් මේ ආකාරයට එකට වාසය කරන ඒ සබ්‍රහ්මචාරින් වහන්සේලාට ගරුසරු යතු වාසය කරනකොට නිවනට ලං වුණා. නිවන සමීපේ වාසය කරන්න ඒකාන්තයෙන් මේක හේතු වෙනවා. මේ විදිහට ඒ රහතන් වහන්සේ ධර්ම කරුණු විස්තර කරනවා. තවත් අවස්ථාවක දැන් අපි සාකච්ඡා කරා එදා ගවම්පති රහතන් වහන්සේ අතීත ජීවිතයේදී චාතුම් මහරජ කියන දිව්‍ය ලෝකයේ සේරිස්සක විමානේ ඉපදුනා. ඒ ඉපදුනේ කාශ්‍යප බුදුරජාණන්සේ කාලේ රහතන් වහන්සේ නමකට මහරි කියන ගහේ දඬු 4ක් කපාගෙන විදිල්ලා කුටියක් අදලා පූජා කරා. ගවම්පති රහතන් වහන්සේ සේරිස්සක කියන විමානෙට වඩිනවා. ඒ සේරිස්සක විමානෙට වඩිනකොට එහිදී හමු වෙනවා පායාසී කියලා රජ කෙනෙක්. මේ පායාසී රජතුමා කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ධර්මී ඉගෙනගෙන ඒ සේරිස්සක විමාන කියන දිව්‍ය ලෝකයේ ඉපදුනා. ඒ දිව්‍ය විමානේ ඉපදුනා. චාතුම් මහරජ කියන දිව්‍ය ලෝකයේ තමයි මේ සේරිස්සක විමානේ තියෙන්නේ. මේ පායාසි රජුරෝ ඒ විමානේ ඉන්නකොට ගවම්පති රහතන් වහන්සේ ඒ විමානට වඩිනවා. ගවම්පති රහතන් වහන්සේ එතකොට අතීතයේ හිටියේ මේ සේරිස්ස කියන විමානේ. පායාසි රජුරුයි මේ ගවම්පති රහතන් වහන්සේ අතර පිළිසඳර කතාවක් යෙදෙනවා. අහනවා පායාසි රජුරුගෙන් ඇයි මේ දිව්‍ය විමානේ ඉපදුනේ කියලා. ඒ වෙලාවේ පායාසි රජුරුව කියනවා ගවම්පති රහතන් වහන්සේට මම දානාදී පින්කම් කළා තමයි. නමුත් මම දානාදී පින්කම් කළාට කර්මඵල විශ්වාස කරලා දානි පූජා කරේ නෑ. ඒ නිසා තමයි මම මේ පහත් වූ විමානික සේරිස්ස කියන විමානේ ඉපදුනේ. පායාසි රජුරෝ කියනවා මට උදව් කරපු මට සේවය කරපු උත්තර කියන මානවකයා කර්මඵල විශ්වාස කරලා සකස් කරලා ගෞරවයෙන් සියතින් දන්පැන් පූජා කරලා ඉහළ දිව්‍ය තලයක ඉපදුනා කියලා. අපිට පැහැදිලි වෙනවා යම් කෙනෙක් මහා සංඝරත්නය උදෙසා බොහොම ගෞරවයෙන් සියතින් කර්මඵල විශ්වාස කරලා දානි පූජා කරනකොට ඒ දෙන දානය ඒකාන්තයෙන්ම මහත්ඵලයි මහානිසංසයි. බලන්න මේ පායාසි රජුරෝ කියනවා මම මේ පහළ විමානික අල්පේසාක්‍ය විමානික ඉපදුනේ මේ ආකාරයට ඔය විදිහට දන් දීපු නිසා
කොහොමද අර විදිහට කර්මඵල විශ්වාස කරන්නේ? අපි කර්මඵල විශ්වාස කරනවා කියන්නේ යහපත් දෙයක් කරොත් යහපත් විපාක තියෙනවා. දැන් බලන්න දැන් මේ පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇති කරගත්තු ප්‍රාර්ථනාව හිත පහදවාගෙන තමයි සිකී බුද්ධ ශාසන නිල් කටුකුරු මලක් පූජා කරේ. හිත පහදවගෙන තමයි කෝණාගන බුදුරන්සේ කාලේ ධාතු සෑයට ඡත්‍රයක් මනරං වේදිකාව පූජා කරේ. හිත පහදවගෙන තමයි කුටියක් හදලා රහතන් වහන්සේලාට පූජා කරේ. ඒ පැහැදීම අපිට හිතේ පැහැදීම තියෙන්න ඕනේ. අපි කරන දේ පිළිබඳ මම යහපත් දෙයක් කරොත් මට මේක යහපත් විපාක තියෙනවා. අයහපත් දෙයක් කරොත් අයහපත් විපාක තියෙනවා කියලා. අපි රහතන් වහන්සේලාගෙන් ඉගෙන ගන්නකොට, ඒ රහතන් වහන්සේලාගෙන අධ්‍යයනය කරනකොට අපි තුල නිරන්තරයෙන්ම අපේ සිතේ ඇති වෙන්නට ඕනේ අනේ මේ රහතන් වහන්සේලා අවසන් සිරුරු දරාගෙන වැඩ සිටින්ද මොනතරම් වීරියක් ගත්තද? මොනතරම් කැපකිරීමක් කරාද? ඡන්ද, චිත්ත, වීරිය, විමර්ශා මේ 이르දිපාද දියුණු කළා. ඒ අරහත්ත්වය කරා යන්න ඡන්දය තියෙන්න ඕනි. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. ඒ වගේම අදිෂ්ඨානය. දැන් බලන්න ගාමපති රහතන් වහන්සේ කරපු අදිෂ්ඨානය. අනේ මට කවරනම් හෝ බුද්ධ ශාසනයක අරහත්ත්වයටපත් වෙන්න තියෙනනම් හොඳයි නේ කියන සිතවිල්ල පෙරදරි කරගෙන අපමණ පිං කළා. බුද්ධ ශාසන කීයක් පහු කරාද? සිකී බුද්ධ ශාසනය, ඒ වගේම කෝණාගමන බුද්ධ ශාසනය, කාශ්‍යප බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසන පහු කරලා තමයි ගෞතම බුද්ධ ශාසනයේ ඉපදුනේ. බුද්ධ ශාසනය මුණ ගැහෙනවා කියන්නේ මනුස්ස ජීවිතය ලැබෙනවා කියලා කියන්නේ ඒක ෂණ සම්පත්තිය. ඒක පිනකට ලැබෙන දෙයක්. සමහර අයට බුද්ධ ශාසනය මුණ ගැහෙනවා ධර්මයත් ඇහෙන්න ලැබෙනවා. ධර්මය අවබෝධ කරගන්නත් ලැබෙනවා. සමහර මිනිස්සු ඉපදිනවා බුද්ධ ශාසනය නැති කාලෙක. බණ පදයක් ඇහෙන්නේ නැති කාලෙක. නමුත් අපිට පින්වත්නි බලන්න දැන් මේ සුන්දර වස්සාන කාලය තුල ඔබ රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නවා. ලෝයකුත් රහතන් වහන්සේලා ගැන ඉගෙනගෙන ඔබ තුලේ රහතන් වහන්සේලා අතීත ජීවිත කතාව, ඒ රහතන් වහන්සේලා කරපු පින්කම් ඔබ නිතර නිතර සිහි කරනවා. ඔබට නිතර නිතර ඉගෙන ගන්න ලැබෙනවා. ඔබටත් ඒ ආකාරයෙන් ඒ කරපු පින්කම් ඔබටත් කරන්න පුළුවන් ආකාරයෙන් ඒ ඔබ යම් පිනක් කරනවා නම් ඔබ මලක් පූජා කරනවා වෙන්න පුළුවන්. ඔබ යම් පහනක් පූජා කරනවා වෙන්න පුළුවන්. කෙනෙකුට පුළුවන් එක මලක් පූජා කරන්න. කෙනෙකුට පුළුවන් මල් දෙකක් පූජා කරන්න. තව කෙනෙකුට පුළුවන් මල් 1000ක් පූජා කරන්න. තව කෙනෙකුට පුළුවන් මල් ලක්ෂයක් පූජා කරන්න. තව කෙනෙකුට පුළුවන් මල් ලක්ෂ කෝටි ගණන් පූජා කරන්න. ඔබට පහනක් පූජා කරන්න පුළුවන් බුදු කෙනෙක් උදෙසා. රහතන් වහන්සේලා උදෙසා. ඔබට පහන් දෙකක් පූජා කරන්න පුළුවන්. පහන් 10ක්, පහන් ලක්ෂයක්, පහන් ලක්ෂ කෝටි ගණනකින් පූජා කරන්න පුළුවන්. හිතේ පැහැදීමයි වැදගත් වෙන්නේ. යම් කෙනෙක් හිත පහදවගෙන එක මලක් පූජා කරොත් ඒ පැහැදීම ඇති සුගතියන්. ඒ පැහැදීම ඇති අපිට නිවන කරා යන්න. ඒ වගේම මල් ලක්ෂ කෝටි ගණන් පූජා කරන අපැහැදීමෙන් එනයි අපිට වැදගත් වෙන්නේ හිතේ පැහැදීමෙන් කරන දේ සුළු දෙයක් වෙන්න පුළුවන්, මහත් දෙයක් වෙන්න පුළුවන්. පැහැදීමයි අපිට වැදගත් වෙන්නේ. ශ්‍රද්ධාවමයි වැදගත් වෙන්නේ. ගෞරවයමයි වැදගත් වෙන්නේ. අපි වෙහෙස මහන්සියලා සියතින්ම කර්මඵල විශ්වාස කරලා කරනකොට ඒකේ පින අපමණයි. ඒකේ පුණ්‍ය විපාක මෙවමනයි කියලා කියන්න බෑ. අපි අද ඉගෙන ගන්න ඒ ගෞතම රහතන් වහන්සේගේ ඒ ධර්මචාරිකාව වෙදෙනකොට මේ බුද්ධ දේශනාවේ තියෙනවා ඒ ගෞතම රහතන් වහන්සේ ලස්සන ධර්ම කාරණා ඉවර කරනවා. චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත සුන්දර වූ ධර්ම විවරණයක් කරනවා. ගාම්පති රහතන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් දුක දන්නවා නම් ඔහු දුක සමුදය දන්නවා. දුක නිරෝධය දන්නවා. දුක නිරුද්ධ කරන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා. ඒ රහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත
ශ්‍රී සද්ධර්ම දේශනා කරා. ඒ වගේම දුක්ඛ සමුදය දන්නවා නම් ඔහු දුක දන්නවා කියලා වදාරනවා. ඒ වගේම දුක නිරුද්ධ වීම ගැන දන්නවා. දුක නිරුද්ධ වෙන මාර්ගය ගැන දන්නවා. දුක නිරෝධය දන්නවා නම් ඔහු දුක දන්නවා කියලා වදාලා. දුක සමුදය ගැන දන්නවා කියලා වදාලා. දුක නිරුද්ධ වෙන මාර්ගය ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දන්නවා කියලා වදාලා. තවදුරටත් විස්තර කරනවා. යම් කෙනෙක් දුක නිරුද්ධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගය දන්නවා නම් ඔහු දුක ගැන දන්නවා කියලා වදාලා. දුක හට ගැනීම ගැන දන්නවා. දුකේ නිරුද්ධියක් දන්නවා. පින්වත්නි, දුක කියලා කියන්නේ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, ජරාවටපත් වීමේ දුක, මරණයටපත් වීමේ දුක, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක, අප්‍රියයන් හා එකතු වීමේ දුක, කැමති දෑ නොලැබීමේ දුක. කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා වදාලා. ඒ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ධර්මය වහන්සේ වදාළේ ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට, ලේ ඥාති මිතුරන්ට, හිතයිසීන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මයම කියන්න කියලා වදාලා. එදා ඒ ගෞම්පති රහතන් වහන්සේ ගෞම්පති සූත්‍රයේදී වදාරනවා ඒ මිහිරි වූ, ඒ සුන්දර වූ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය. දෙව් මිනිසුන්ගේ සිත් සතන් නිවී සැනසෙන්නේ එකම සාතුන් වහන්සේ වුණේ ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරලා ඒ පුරුණ ලද පාරමී බලයෙන් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරා. ඒ දුක අවබෝධ කරා. දුකේ සමුදය, දුක නිරුද්ධ වීම, දුක නිරුද්ධ වීම මාර්ගය ස්වයං වූ ඥානයෙන් ගුරු උපදේශ නැතුවම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරේ. ඒ මිහිරු චතුරාර්ය සත්‍ය ධර්මයයි දෙව් මිනිසුන්ට දේශනා කරේ. ඒ ශ්‍රාවක සංඝ රත්නය ඒ ධර්මයේ දේශනා කරන නම් ඒ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතයමයි. ඒ භාග්‍යතුන් වහන්සේ යම් භාෂිතයක් වදාළද මේ බුද්ධ දේශනා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඒ බුද්ධ දේශනා ඒ භාග්‍යතුන් වහන්සේ සම්බුදු මුව මඩලින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය. අවුරුදු 45 තිස්සේ දෙව් මිනිසුන්ට දේශනා කරේ ඒ ශ්‍රී සද්ධර්මය. ඒ ධර්මය අහලා මේ බුද්ධ ශාසනයේ යම් කෙනෙක් පැවිදි වෙනවද? ඒ පැවිදි වෙලා ඒ භාග්‍යවතුන් වදාළ අවවාද අනුශාසනාවේ හික්මිනවා. ඒ හික්මිලා ඒ උතුම් අදහසකින්ද පැවිදුනේ. ඒ උතුම් අදහස තමන්ගේ උත්සාහයෙන්, වීරියෙන්, කැපවීමෙන් ඒ අවසන් ඉලක්කය කරා ගමන් කරනවා. අපි ඉගෙන ගන්න, අපි සාකච්ඡා කරන ඒ රහතන් වහන්සේලා නිසා තමයි මේ සම්බුද්ධ ශාසනය ආලෝකමත් වුණේ. එන යන් රහතන් වහන්සේ නමක් බිහි වුණාද? දැන් මේ ගෞතම බුද්ධ ශාසනය වගේම දැන් මේ බුද්ධ ශාසන විපස්සී බුදුන් වහන්සේ කාලේ, සෙකී බුදුන් වහන්සේ කාලේ, වෙස්සබු, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප ඒ බුදුරජාණන් වහන්සේලාගේ කාලෙත් ඒ නිකිලිස් උත්තමයන් වහන්සේලා බිහි වුණේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු නිසා. ඒ ධර්මය ඉගෙනගෙන තමන්ගේ ජීවිතයට පමුණුවාගෙන වැඩ වාසය කරපු නිසා. අපිත් කල්පනා කරන්න ඕනේ මේ වස්සාන කාලය කියලා කියන්නේ අපි කතා කරේ රහතන් වහන්සේලා වැඩි වශයෙන් බිහි වෙන කාලේ. ඔබ ගෙදර දොරේ ඉන්න කාලය තුල, ඔබ මේ වස් කාලය තුල ගමේ විහෙර විහාරස්ථානවලට, ආරාණ්‍ය සේනාසනවලට සම්බන්ධ වෙලා නොයෙකුත් පින්කම් කරනවා. නොයෙකුත් ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. විශේෂ බණ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඒ අතර තමයි ඔබටත් මේ සද්ධා මාධ්‍ය තුලින් මේ වස්සාන කාලය තුල රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ. ඒතකොට ඔබ නිරන්තරයෙන්ම රහතන් වහන්සේලා ගැන ඉගෙන ගන්නකොට ඒ රහතන් වහන්සේලාගේ චරිත කතාවෙන් ඔබගේ ජීවිතයටත්
ඔබ ගත යුතු දේවල් තියෙනවා. දැන් අපි මේ සාකච්ඡා කරන ගෞම්පති රහතන් වහන්සේගේ ජීවිත කතාවෙන් අපේ ජීවිතේටත් ඇති කරගත් දේ මොනවද? අපි කල්පනා කරන්න ඕනේ යම් ප්‍රාර්ථනාවක් කරා යනවා නම්, යම් ඉලක්කයක් කරා යනවා නම් ඒ කරන කැපකිරීම, ඒ වෙහෙස, ඒ වීරිය. එහෙනම් ඔබත් ආසයි. ඔබත් ආසයි මේ කෙලෙස් වලින් බැට කනකොට. අපි රාගිනකොට බැට කනවා. අපි දේශේනකොට බැට කනවා. අපි මෝහිනකොට බැට කනවා. ඉතින් ඒ කෙලෙස් වලින් දුර වෙන්න බැරුව අපි සුසුම් හෙළන වාර අනන්තයි අප්‍රමාණයි. අපි නොයේක විදිහට හඬා වැළපෙනවා. නමුත් ඒ හඬන වැළපෙන සිත් සතන් නිවී සැනසුනේ ඒ මිහිරි සී සද්ධර්මයෙන්. ඒ විරාගී චරිත බිහි වුණේ, ඒ නිකිසි චරිත බිහි වුණේ මේ ධර්මයේ නිසාමයි. ඒ ධර්මයෙන්මයි නිකිලිස් හදමඩලවල් ඇති කරගත් රහතුන් බිහි වුණේ. ඒ එක බණපදයක රහතුන් 1000ක් බිහි කරනවා. ඒ සුන්දර ධර්මයයි අපි ශ්‍රවණය කළ යුත්තේ. ඒ රහතුන් වහන්සේලා ගැන ඉගෙන ගන්නකොට, රහතන් වහන්සේලා ගැන සාකච්ඡා කරනකොට අපි නිතර කල්පනා කරන්න ඕනි අනේ මේ රහතන් වහන්සේලා මොනතරම් සුන්දර ගමනක්ද වැඩියේ. ඒ සුන්දර නිවන් මගේ ගමන් කරලා අවසන් කළා. අනේ අපිත් කවද්ද ඒ රහතන් වහන්සේලා වැඩි මඟ ඔස්සේ අපි යන්නේ? ඒ නිකලෙස් රහතුන් වැඩි මඟ ඔස්සේ අපි කවද්ද යන්නේ? ඒ රහතන් වහන්සේලා සරණ යනවා කියලා කියන්නේ අපි කතා කරන සුපටිපන්න රාග දේශ මොහ දුරු කරන්න, රාග දේශ මොහ දුරු කරපු ඒ උත්තමයන් වහන්සේලා. එහෙනම් මේ ගවම්පති රහතන් වහන්සේ කියලා කියන්නේ රාගය දුරු කරා, දේශය දුරු කරා, මෝහය දුරු කරා, නිකලෙස් හදමඩලක් දරාගෙන වැඩ සිටියා. බුදුසසුනේ අන්තිම සිරු දරාගෙන වැඩ සිටියා. ඕරස පුත්‍ර භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලින් උපන්, ලය මඩලින් උපන්නා කියනවා නම් ඒ රහතන් වහන්සේට කියන නමක්. බ්‍රහ්මණ කියලා කියනවා නම් ඒ රහතන් වහන්සේට කියන නමක්. ඒ රහතන් වහන්සේලා උජුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඍජු ආර්ය අෂ්ටාංග මාර්ග ගමන් කරන්නේ. ඥායපටිපන්න ගුණයෙන් යුක්තයි. චතුරාර්ය සත්‍ය ප්‍රකාශ ධර්මීය දේශනා කරන්නේ. සාමීචිපටිපන්න ගුණයෙන් යුක්තයි. එතකොට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සිය ගන්න වගේම අන් අයට දේශනා කරනවා. සාමීචිපටිපන්න ගුණයෙන් යුක්තයි. මේ විදිහට මේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයෙන් යුක්ත ආදී ආහුනීය, පාහුනීය, දක්ඛිනීය, අංජලිකරණීය මේ ගුණ වලින් යුක්තයි. දුර ඉඳලා වත් දන් පෙන් පූජා කරන්න සුදුසුයි. ආහුනීය කියලා කියන්නේ ඒකයි. පාහුනීය ගුණයෙන් යුක්තයි. ආගන්තුකෝ යම් ගෙදරකට ස්වාමීන් වහන්සේලා කැඩියොත් අපෝපස්ථාන කරනවා. දක්ඛිනීය ගුණයෙන් යුක්තයි. මිය පරලොවගේ ඥාතීන් උදෙසා ඒ අයට පින් අනුමෝදන් කරන්න දන් පෙන් පූජා කරනවා. ආංජලිකරණීය ගුණයෙන් යුක්තයි. ඇඳිලි බෙඳලා වඳින්න සුදුසුයි. අපි ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ ඒ වූ ගුණ, සංඝ ගුණ සිහිපත් කරලා. එහෙනම් ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් පැවතගෙන ඉන, මුගලන් මහරහතන් වහන්සේගෙන් පැවතෙන, මහා කශ්‍යප මහා කොට්ටිතාදී ඒ නිකලෙස් මහරහතුන්ගෙන් පැවතගෙන ශ්‍රාවක සංඝරත්නයයි සරණ යන්නේ. ඒ ශ්‍රාවක සංඝරත්නය අතර වැඩ සිටිය ඒ සොඳුරු ගුණ ඇති ගවම්පති රහතන් වහන්සේ, ඒ ගවම්පති මහරහතන් වහන්සේට ගැන අපි සාකච්ඡා කරා. ඒ ගවම්පති රහතන් වහන්සේ ගැන අපි අතීත කතා ඉගෙන ගත්තා. ඒ ගවම්පති රහතන් වහන්සේට කොහොමද ධර්මයේ මුණ ගැහුනේ? ඒ ගවම්පති රහතන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න මොන තරම් මහන්සියක් ගත්තද? ඒ ධර්මය අවබෝධ කරගෙන දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය ප්‍රකාශ ධර්මය දේශනා කරා. මේ සුන්දර වූ හද මඩලක් දරාගෙන වැඩ සිටිය, නිකලෙස් හිතකින් වැඩ සිටිය ඒ ගවම්පති රහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, මේ වස්සාන ධර්ම දේශනා පින්කම් මාලාව තුළ අපි අද ඒ සාකච්ඡා කරේ ගවම්පති රහතන් වහන්සේ ගැන. මේ ධර්ම දේශනාව තුළින් අප රැස් කරගත්තා වූ
සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳු ප්‍රදාන සියලු බ්‍රහ්මකායික දෙවියන් සුමන සමන් දෙවියන් ඇතුළු නානානංගොත්තලින් හඳුන සියලු පින් කැමති සැප කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික රැකවරණේ ආශිර්වාදය ඔබ අප සියලු දෙනාට සලසා දෙත්තා. ඒ සියලු දෙවියන්ටත් උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණය කර ඔබ අප හැම දිනා නමින් මිය පරලොව ගිය සියලු මළගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. ඔවුන්ගේ පරලොව ජීවිතය සුඛී සුවපත් භාවයට පත් වේවා. සසර දුකින් නිදහස් වීම පිණිස මේ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වෙත්වා. කායික මානසික සුවපත් වේවා. සුවසීතුන් ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් මහමෙවුනා අසපුවාසී සංඝ පිරිසට රට ලෝක වාසී සංඝ පිරිසට මේ පින් අනුමෝදන් වෙත්තා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් හේතු වේවා. සාදු සාදු සාදු. රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් ධර්මයේ ශ්‍රවණය කර ඔබ සියලු දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වෙත්වා. කායික සින් සුවපත් වේවා මානසික සින් සුවපත් වේවා. කරන කියන ධාර්මික කටයුතු රැකී ආරක්ෂා කටයුතු කරදරයකින් බාධනට සුවසේ කරගෙන යාමට ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදයේ සියලු යහපත සියලු රැකවරණය සැලසේවා. ඔබ අප සියලු දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.